දෙවියන් වහන්සේ ඔබේ යාඥාව මගේ යාඥාව අසන්නට අවශ්‍යයි. හලෙලුයා. ලෝකය අපි දකිනවා ඉතා අමාරු කාලයකට ගමන් කරමින් තිබෙනවා. ඔබගේ ඇදහිල්ල, ඔබේ විශ්වාසය ඔබ ආත්මයෙන් දකින්න ඕනේ. ආමෙන්. පැහැදිලිද මම ඔබට කියන දේ? අපිව ඔබව මම මාව ආත්මීකව පෝෂණය කරන්න ඕනේ. හලෙලුයා. දන්නවද මේ කාලේ අපි ගමන් කරමින් ඉන්න කාලේ මානසික මිනිස්සුන්ගේ කාලය ඉවරයි. පැහැදිලිද මං කියන දේ? දැන් ආත්මීක සේනාවක් නැගී සිටින්නා වූ යුගයක අපි සිටිනවා. හලෙලුයා. දෙවියන් වහන්සේ තුල යැපෙන්නා වූ, දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නා වූ, දන්නවද සෙනගක් දෙවියන් වහන්සේ ගොඩ නගනවා. එනිසා මම ඔබට කියන්න කැමතියි, මේ කාලය ඔබ අතපසු කරගන්න එපා. හලෙලුයා. බයිබලය අපිට, ඔබ බයිබලයක් පාවිච්චි කරන්නෙක් නම්, ඒ වගේම ඔබ බයිබලයක් කියවන්නෙක් නම්, ඔබ ඒක තේරුම් ගන්න කෙනෙක් නම්, ඔබ හොඳටම තේරුම් ගන්න යනවා මේ කාලයේදී දෙවියන් වහන්සේගේ සභාව කරුණු කොටගෙන. මේක හොඳට අහගන්න. දැන් අපි මේ අපේ රටේ සිදුවෙන සමහර දේවල් තිබෙනවනේ. මේ මාධ්‍යවේදීන් ක්‍රිස්තියානි සභාව ගැන කතා කරන්න පටන් අරන් ඒකට නම් දීලා කතා කරනවා. මූලධර්මවාදී කියනවා, බෝනගේන් කියනවා, කල්ලිය කියනවා, එක එක දේවල්. හරි. ඔබ දන්නවද මේගොල්ලන් මේක කතා කරන්න පටන් ගත්තාම මොනවද වෙන්නේ කියලා? දැන් මේගොල්ලන්ට මේක හොයන්න බෑ. මේ බෝනගේ නෙම නැත්තම් ක්‍රිස්තියානි සභාවේ ක්‍රියාව කිසි මිනිහෙකුට හොයාගන්න බෑ. හලෙලුයා. මට කෙනෙක් වීඩියෝ ක්ලිප් එකක් එව්වා මේ බැලුංගල net fm එකේ බැලුංගල එකේ ගිය සතියේ දාපු වැඩසටහනක්. ඒගොල්ලෝ ගිහිල්ලා මේ පාරේ ඉන්න මිනිස්සුන්ගෙන් අහනවා දෙවියන් වහන්සේට සුව කරන්න පුළුවන්ද කියලා. පාරේ ඇවිදිමින් යන බස් හෝල්ට් වල, බස් ස්ටෑන්ඩ් එකේ, ස්ටේෂන් එකේ ඉන්න පාරේ සාමාන්‍ය එහාට මෙහාට යන මිනිස්සුන්ගෙන් අහනවා දෙවියන් වහන්සේට සුව කරන්න පුළුවන්. සමහරු කියනවා බෑ කියලා, සමහරු කියනවා වෙන්න පුළුවන් කියලා. තේරෙනවද? මේගොල්ලෝ එක්කෙනෙකුටවත් හොයාගන්න බෑ මේක වෙන්නේ කොහොමද කියලා. මම මිල්ක් කේක් එකක් කෑවහම ඒ මිල්ක් කේක් එකේ රස දන්නේ මම. ඕගොල්ලන්ට මම ඔළුවෙන් හිටන් කිව්වත් මම මිල්ක් කේක් කෑවා කියලා, ඕගොල්ලෝ මිල්ක් කේක් කාලා නැත්තම් ඒක හරියන්නේ නැහැ. නොකාපු කෙනෙකුගෙන් ගිහිල්ලා අහලා වැඩක් නැහැ මිල්ක් කේක් එකක රස. කාපු කෙනා තමයි ඒක දන්නේ. හලෙලුයා. කී දෙනෙක් දෙවියන් වහන්සේ කිව්වා මාව රස බලා දැනගන්න මම දෙවියන් වහන්සේ වන්නේ. ආමේන්. හලෙලුයා. මම ඒක දන්නවා නම් එච්චරයි. එනිසා බයිබලයේ එපිස පොත අපිට කියනවා දෙවියන් වහන්සේ අන්තිම කාලෙදී සභාව කරන කොටගෙන, මේක හොඳට තේරුම් ගන්න. දෙවියන් වහන්සේ අන්තිම කාලේ දෙවියන් වහන්සේගේ සභාව කරන කොටගෙන ලෝකෙට ප්‍රඥාව උගන්වනවා කියලා. ආමෙන්. ලෝකේ ඉන්න ප්‍රඥාවන්තම මිනිස්සු ඉන්නේ යන්නේ සභාවේ. හලෙලුයා. මම හිතනවා ඒකට හොඳ අත්පොලසන්නාදයක් දෙමු කියලා. ආමෙන්. සභාව තමයි
අවසාන කාලේ සුවය බෙදා දෙන්න යන්නේ. ආමෙන්. අවසාන කාලයේ සභාව තමයි ලෝකයට ධනය උපයන විදිය කියන්න යන්නේ. ශ්‍රී ලංකාව කොහොමද දුප්පත්කමෙන් එළියට එන්නේ කියලා. කවුද ඒක කියන්න යන්නේ? සභාව. සභාව. හලෙලූයා. ක්‍රිස්තුස් සභාව. ආමෙන්. හලෙලූයා. මට හැඟෙනවා මේ සියලු දේ නිසා දෙවියන් වහන්සේට අපි නැකිටලා හොඳ අත්පොළ සන්නාදයක් දෙමු. අපි ශබ්ද නගලා හොඳ අත්පොළ සන්නාදයක් දෙමු. හලෙලූයා. ආමෙන්. ආමෙන්. ඔබට පුළුවන් අසුන් ගන්න. හලෙලූයා. මම අද දවසේත් මේ ආර්ථිකය ගැන කතා කරන්න යනවා. අපි පළමුවෙන්ම දෙවියන් වහන්සේගේ වචනේ බැලුවා. මම කැමති ඔබ මේක ආත්මයෙන් ලබා ගන්නවට. අපි කොරින්ති පොතෙන් පටන් ගත්තා දෙවියන් වහන්සේව විශ්වාස කරන්නන්ට අධික ලෙස පොහොසත් වෙන්න පුළුවන්. හලෙලූයා. නමුත් බහුතරයක් දුප්පත්ව සිටිනවා. අපි ඒක ගැන බැලුවා. මනුෂ්‍යයන් ඔවුන්ගේ සිතුවිලි වලින් වර්ධට පත් වෙලා තිබෙන නිසා බොහෝ අයට පොහොසත් වෙන්න බෑ. අපි ගිය සතියේ බැලුවා පොළවේ තිබෙනවා සමහරක් නීති ඒවා වෙනස් වෙන්නේ නැහැ. ගුරුත්වාකර්ෂණ බලය ඉහළ ඉඳලා පහළට වැටුනොත්, ඉහළ ඉඳලා පහළට පැන්නොත් රජ කෙනෙක් වුණත් බිමට වැටෙනවා. ඒ වගේම තමයි මේ ගුරුත්වාකර්ෂණ බලය වගේම නියමයක් තමයි වැපිරීම සහ කපා ගැනීම. කවුරු හරි කෙනෙක් පොළවේ වැපුරුවොත් ඔහුට අස්වැන්නක් තිබෙනවා. ගීතාවලිය පොතේ කිව්වා කඳුලෙන් වපුරන අය ප්‍රීතියෙන් කපනවා. හලෙලූයා. බොහෝ අය බලාගෙන ඉන්නවා මිලියන ගාණක් තමන්ගේ දෑත්වලට ලැබෙන තුරු දෙවියන් වහන්සේට දෙන්න. නමුත් දැනටමත් අපිට බීජයක් තිබෙනවා වපුරනු ලබන්න. අපිට දෙවියන් වහන්සේ ලබා දෙන හැම මුදලකම බීජයක් තිබෙනවා. තේරෙනවද මං කියන එක? දැන් ඒ බීජයට ඔබ මොනවද කළේ? මගේ ගෙදරට මම ඒ බීජය පාවිච්චි කරලා ටීවී එකක් ගෙනාවා. මම බීජය පැල කරනව වෙනුවට, ඒ බීජය වපුරනව වෙනුවට මම ඒ බීජය භුක්ති විඳා. ඔබ දන්නවා ගොවියෙක් වපුරලා අස්වැන්නක් ගත්තහම එයාට තිබෙනවා වපුරන්න බීජය වෙනව වෙන් කරගන්න. වපුරන්න තිබෙන බීජය එයා අනුභව කළොත් එයාට ඊළඟ පාර වපුරන්න බීජ නැහැ. අද ගොඩක් වෙලාවට ඔබට මට වපුරන්න බීජ නැහැ. මොකද අපි වපුරන්න තිබෙන දේ අපි භුක්ති විඳලා. බයිබලයේ කියනවා මගේ පියාණන් වහන්සේ ගොවියා. ආමෙන්. ජේසුස් දෙවියන් වහන්සේ තමයි මේ ලෝකේ වපුරවනු ලැබූ හොඳම වැපිරීම කළේ. ආකාශයේ පක්ෂීන් දිහා බලන්න. ඔවුන් වපුරන්නෙත් නැහැ, ඔවුන් අටුවල රස කරන්නෙත් නැහැ. දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්න ඕන. පක්ෂීන්ට බෑ අස්වැන්නක් නෙලන්න.
නමුත් දෙවියන් වහන්සේ මිනිස්යාට ලබා දීලා තිබෙනවා 100ක් ගුණයක් 60 ගුණයක් 30 ගුණයක් වපුරලා දසදහස් ගුණයක අස්වැන්නක් ලබන්න. මේ හැකියාව තිබෙන්නේ මිනිස්යාට විතරයි. දන්නවද මේ අහසින් යට මේ අස්වාභාවික අවස්ථාව දෙවියන් වහන්සේ දීලා තිබෙන්නේ මිනිස්යාට පමණයි. හලෙලූයා. මොනවදද? වපුරලා අස්වැන්නක් ලබන්න. ගොඩාක් මිනිස්යන්ට ජීවිතේ අස්වැන්නක් නැහැ. මොකද උන් වපුරලා නැති නිසා. මම ඔබට කිව්වා මදුරුවෙක් තවත් මදුරුවෙක්ව බිහි කරන්න පැය 24යි යන්න. ඒ වගේම අලියෙක් පැටියෙක් බිහි කරන්න ඔහු ගැප් ගෙන අවුරුදු 2කමාරක් ඉන්නවා. හලෙලූයා. අපේ අස්වැන්න විශාල වශයෙන් අපිට ඕනේ නම් අපිට ඒක පැය 24න් ලබන්න බෑ. ඔබ දන්නවා මේක හරි සරල පණිවිඩයක්. ඔබ අඹ ගෙඩියක් හිටෙව්වොත් අඹ ගෙඩි බර ගානක් හැදෙනවා. ඒක තමයි මේ පැලකිරීම එහෙම නැත්නම් වැපිරීම ගැන. කී දෙනෙක් ඔබ මේකෙන් පණිවිඩයක් ලැබුවද? ගිය සතියේ. හලෙලූයා. මම ඔබට නැවතත් කියනවා යාඥාවෙන් නෙවෙයි ඔබගේ ගෙදරට බෙනිහින් ඇවිල්ලා යාඥා කරත් හරිද ඔබගේ ගෙදරට ඇවිල්ලා ලෝකේ ඉහළින්ම ඉන්න දේවදාසයන් යාඥා කරත් ඔබට පොහොසත් වෙන්න බෑ. බෙනිහින් ඔබගේ ගෙදරට આવොත් බෙනිහින් මේක ලස්සනට ඔබට කියලා තියෙනවා. කොහොමද ඒක කරන්නේ කියලා. හලෙලූයා. ආමෙන්. ඔබ සවුත් අප්‍රිකාවට ගියොත් එහෙම නැත්නම් ඇමරිකාව වගේ රටක ඔබ දේව මෙහෙයකට ගියොත් ඔබට දැනගන්න පුළුවන් ඔවුන් වපුරන විදිය දේව මෙහෙයන් වල. හලෙලූයා. ලංකාවේ තිබෙන මේක හොඳට අහගන්න. ලංකාවේ තිබෙන වැඩිහිටි නිවාස, මහලු නිවාස සහ මේ අසරණයන්ට ගෙවල් සාදා දීම සහ රෝහල් තැනීම සහ විවිධ සමාජ සේවා කටයුතු කරන්නේ කවුද? වැඩිපුරම සුදු ජාතිකයන්. හරි. මොකද ඔවුන් දන්නවා මේ ආසියාවේ මිනිස්සු හිතනවා සුදු ජාතිකයන් අපිට වඩා ගොඩක් උතුම්. ඒ නිසා සුද්ද අපිට දෙන්න ඕන. මේ වහල් මානසික තත්වය මේ ආසියාවේ මිනිස්සුන්ට තියෙනවා. ඒ නිසා මේ ආසියාවේ මිනිස්සුන්ගේ සාමාන්‍ය ගතියක් තමයි ලබා ගැනීම. හැබැයි දේව රාජ්‍යයේ මිනිස්සුන්ගේ ගතිය තමයි දීම. හලෙලූයා. ආමෙන්. බයිබලයේ කියනවා දීපල්ලා එවිට දෙනු ලබන්නේ. කීයද කියන්නේ? ලූක් 6 වෙනි පරිච්ඡේදය. මම ඔබගේ සිතරිත් දන්න කොහෙත්ම හිතන්නේ නැහැ. නමුත් මේක ආර්ථික පිපිදීමක් ඇති වෙන්න ඕන කාලය. හලෙලූයා. ඔබ ලෑස්තිද ඒකට? ආමෙන්. හලෙලූයා. ඔබට රට යන්න ඕනේ නම් ඔබ කාගේ හරි ගුවන් ටිකට් පතකට උදව් කරන්න. එතකොට ඉක්මනින් ඔබට වීසා එක හම්බෙයි. ඔබ වපුරන දේ ඔබ කපනවා. හලෙලූයා. ඔබ යහපත වැපුරුවොත් ඔබ යහපත කපනවා. ඔබ අධර්මිෂ්ඨකම වැපුරුවොත් ඔබ අධර්මිෂ්ඨකම කපනවා. අපි ඒක ගොඩක් කතා කරා. මේ පණිවිඩය ඔබට YouTube එකේ බලන්න පුළුවන් මේ සතියේ. දාන්න පුළුවන් නේද?
දාන්න පුළුවන්. හරිද? අද දවසේ අපි බලන්න යනවා. අපි මේ කතා කරන පණිවිඩය අපේ ජීවිතේ හැම පැත්තකටම බලපානවා. මේ මුදල් කියන දෙයට නෙමෙයි. ඔබගේ යාඥාවට, ඔබගේ নমස්කාරයට ඉතාමත් ලෙස ඒක බලපානවා. ඒ නිසා මේ පණිවිඩය ඔබ අහන්න මේකට ඔබටයි මටයි වැදගත්. මම අද කියන්න යනවා. මේ ආර්ථික ශාපයන් කැඩී යන විදිය බයිබලයේ කියනවා දිලිඳුකම ශාපයක්. දිලිඳුකම ශාපයක්. දිලිඳුකම දෙවියන් වහන්සේගෙන් නෙමෙයි. හරිද? මේ ආර්ථික ශාපය කැඩී යන්නේ මේ ආර්ථික ශාපයෙන් මිනිසයන්ට එළියට එන්න පුළුවන්. බයිබලයේ තියෙන එක ක්‍රමයයි. අපිට යාඥා කරන්න පුළුවන් ආර්ථික හාස්කම් සිදුවෙන්න. හරිද? හලෙලූයා. අද දවසේ ඔබගෙන් ප්‍රශ්න කරන්න ඕනේ. ඉතින් පොඩි ප්‍රමාද දෝෂ තියෙනවා, පොඩි ප්‍රශ්න තියෙනවා. මට පොඩ්ඩක් මේ දවස්වල සෙම වැඩි වෙලා තිබෙනවා. හරි? හරි. අද දවසේ අපි ගමන් කරන්න යනවා ආර්ථික ශාපයෙන් එළියට එන්න තිබෙන එකම ක්‍රමය තමයි මේ දසෙන් කොටස් දෙවියන් වහන්සේට දීම. හරිද? මේ සම්බන්ධව මිනිසයන්ට තිබෙනවා වැරදි ආකල්ප. සමහරක් අය කියනවා මේක පරණ ගිවිසුමේ නීතියක්. මට කොහෙන් හරි කවුරු හරි හොයලා දුන්නොත් මේක පරණ ගිවිසුමේ නීතියක් කියලා. මේක පරණ ගිවිසුමේ නීතියක් නොවේ. ආමෙන්. මේක උප්පත්ති පොතේ ඉඳලා පැමිණෙන්නා වූ දෙයක්. හලෙලූයා. තව සමහරක් අය මට කියනවා ඇහිලා තිබෙනවා අපි දසෙන් කොටස දෙනවා, හැබැයි අපි දෙන්නේ දුප්පත් අයට, දිලිඳු අයට. මට හම්බෙලා නැහැ දුප්පත් අයට දසෙන් කොටස් දෙන අය. එහෙම කියනවා, නමුත් කවුරුත් එහෙම දෙන්නේ නැහැ. ඔවුන්ට තියෙන ප්‍රශ්නය මේකයි. ඔවුන්ට තියෙන ප්‍රශ්නය තමයි ඔවුන්ගේ සිතුවිලි. ඔවුන් කියන්නේ ඔවුන්ට තියෙන ප්‍රශ්නය මොකද්ද දන්නවද? ඔවුන්ට බයයි පාස්ටර් පොහසත් වෙලා ඇදහිල්ලෙන් වැටෙයි කියලා. පාස්ටර් පොහසත් වෙලා අපේ දසෙන් කොටසෙන් පාස්ටර් පොහසත් වෙලා බැරි වෙලාවත් ඇදහිල්ලෙන් වැටුණොත් එක සාධාරණ බයක් ඒගොල්ලන්ට තියෙනවා. ඉතින් මම ඒක ඒ විදිහට බෙදා ගන්න කැමතියි. මම කියන්නම් ඔබට මම සමහර දේවල් කිව්වා. නමුත් අද දවසේ ඔබගේ හදවත ඔබ විවෘත කරන්න ඔබගේ දෙවියන් වහන්සේට. හලෙලූයා. මම බයිබල් පදයක් ඔබත් එක්ක බෙදා ගන්නට කැමතියි. මතෙව් 22:20. මතෙව් 22:20. අපිට දාන්න පුළුවන් ඉක්මනින් මේ බයිබල් පදේ. මේ රූපයත් සටහනත් කාගේදයි උන්වහන්සේගෙන් ඇසූසේක. උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූසේක. කායිසර්ගයයි ඔහු කීවෝය. එවිට උන්වහන්සේ කායිසර්ගේ දේ කායිසර්ටත්,
දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේටත් දීපල්ලායයි ඔවුන්ට කීසේක. කවුද මේක කියන්නේ? ආබ්‍රහම්ද? මේක කියන්නේ මෝසෙස්ද? නෑ. මේක කියන්නේ කවුද දන්නවද? මේක කියන්නේ නාසරති යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. හලෙලූයා. මිනිසයන් කීප දෙනෙක් ආවා. මේ මුදල් පිළිබඳව වුන්ට ප්‍රශ්න තිබුණා. යේසුස් වහන්සේ වුන්ට වරදටපත් කරන්න ඕනේ. ඒ නිසා ඇවිල්ලා යේසුස් වහන්සේගෙන් අහනවා, ස්වාමිනී අපි ආදායම් බදු ගෙවන්න ඕනද? දැන් මේ ආදායම් බදු මුණ දාන්න එපා මෙතන. හalleluya. ළඟින් කෙනාට කියන්න සතුටින් ඉන්න කියලා. ආමෙන්. යේසුස් වහන්සේගෙන් අහනවා ආදායම් බදු ගෙවන්න ඕනේද? ජේසුස් වහන්සේ කියනවා ඔව්. ඔබගේ අතේ කාසියක් තිබෙනවා නම් ඒ කාසිය අතට ගන්න. එක පැත්තක තියෙන්නේ කායිසර්ගේ රූපය. හරි? නේද? එහෙම නේද කියන්නේ? දැන් මෙතන කියනවා ජේසුස් වහන්සේ කායිසර්ගේ දේ කායිසර්ට දෙන්න. කායිසර් තමයි රජයේ අධිපතියා. ජේසුස් වහන්සේ කියනවා හරි ඔබ බදු ගෙවන්න. ඒ කියන්නේ රජයට ගෙවන්න ඕනේ එක ඔබ ගෙවන්න. සමහරක් ආර්ථික යම් කිසි මට්ටමකට ආවහම ඔබගේ අතට ලැබෙන ඒ මට්ටමේ මුදල් වලින් කොටසක් රජයට අයිති. හරිද? ඔබ රජයට ඔබට මං හිතන්නේ යම් කිසි මට්ටමක් තියෙනවා මේ ආදායම් බදු ගෙවන්න ඕනේ. ඔබ ඒ මට්ටමට ආවහම ඔබ රජයට බදු ගෙවන්න ඕනේ. ගොඩක් අය පොහොසත් වෙන්නේ නැත්තේ ඇයි දන්නවද? දෙවියන් වහන්සේ දන්නවා ඔවුන් මේ මට්ටමට ආවම ආදායම් බදු ගෙවන්නේ නැහැ. ඔවුන් හොරකම් කරන්න පටන් ගන්නවා. රජයට අයිති දේ රජයට දෙන්න. ඔබගේ අතට ලැබෙන හැම මුදලක්ම ඔබගේ නෙමෙයි. ඒක ඔබගේ නෙමෙයි. දැන් ඒක ඔබගේ නම් ඔබ දෙන්න ඕනේ නෑ. ඒක ඔබගේ නෙවෙයි. ඒක රජයේ. ඊළඟ කොටස අපේ පණිවිඩේ කියනවා දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේට දෙන්න. මොකක්ද මේ දෙවියන් වහන්සේගේ දේ? ලෙවි කතාව 27:30. මොකක්ද මේ දෙවියන් වහන්සේගේ දේ? කියමු. භූමියේ මුළු අස්වැන්නෙන් එනම් භූමියේ ධාන්‍යෙන්ද ගස්වල ඵලයෙන්ද සියල්ලෙන් 10 කොටසක් ස්වාමින් වහන්සේට අයිතිය. එය ස්වාමින් වහන්සේට ශුද්ධය. දැන් සභාවේ කීප දෙනෙක් ඉන්නවා ඔවුන්ගේ 10 කොටසත් ඔවුන් හරියට දෙනවා. ඒ වගේම ඔවුන්ගේ ප්‍රථම ඵලයත් ඔවුන් ගෙනල්ලා දෙනවා. දැන් සමහරක් අය ඉන්නවා මේ ව්‍යාපාර කරනකොට අපි හිතමුකෝ කවුරු හරි කෙනෙක් ඉන්නවා බල්ලෝ හදන කියලා. ඒගොල්ලෝ මොනවද කරන්නේ? ප්‍රථම ඵලය ප්‍රථම දේ විකුණලා ඒක සියලු මුදල් ගෙනල්ලා දෙවියන් වහන්සේට දෙනවා. 10 කොටස නෙමෙයි, ඒක සියලු මුදල. මේ ස්ථානයේ කියනවා භූමියේ අස්වැන්නේම් එනන් භූමියේ ධාන්‍යෙන්ද ගස්වල ඵලයෙන්ද සියල්ලෙන් 10 කොටසක් ස්වාමින් වහන්සේට අයිතිය. එය ස්වාමින් වහන්සේට ශුද්ධයි. ඊළඟ කොටස අපි කියමු 31.
යමකු තමාගේ දසෙන් කොටස යමක් මුදා ගන්නට කැමති නම් ඔහු ඒ ගණනට එයින් 5න් පංගුවක් එකතු කර දිය යුතුය. තව වචනයක් තියෙනවද ඒකේ? කියන්නේ තව ඊළඟ තව එකක් තියෙනවද? මෙතන කියනවා ඌ හොඳද නරකද කියලාත් බලන්න හොඳ නෑලු. ඒ කියන්නේ ප්‍රථමයෙන් දාපු එක හොඳද නරකද කියලාවත් බලන්න එපා. ඒ ප්‍රථම දේ කොච්චර හොඳ වුණත් ප්‍රථම දේ කොච්චර නරක වුණත් ඒක දෙවියන් වහන්සේට අයිති. ඔබ දන්නවද අද දවසේදී මේ ඊශ්‍රායෙල් මිනිසුන්ගේ පොහොසත්කම පැමිණෙන්නේ ඔවුන්ට ලැබෙන සියලු දේවල් වලින් ඔවුන් දසෙන් කොටස සහ ප්‍රථම ඵලය දෙවියන් වහන්සේට දෙනවා. ඔවුන් ජේසුස් වහන්සේව පිළිගන්නේ නැහැ ගැලුම්කාරය හැටියට. හැබැයි මේ දෙවියන් වහන්සේගේ වචනය දන්නවද ජේසුස් වහන්සේ ආවේ ඇත්තටම මේ දසෙන් කොටස ගැන උගන්වන්න නෙමෙයි ඊශ්‍රායෙල් අයට. ජේසුස් වහන්සේ ආවේ ගැලවීම ගැන කතා කරන්න. ඒ නිසා ගොඩාක් අය කියනවා මේ ජේසුස් වහන්සේ එක ගැන ඉගැන්වීමක් කරේ නැහැ කියලා. දන්නවද ජේසුස් වහන්සේට එවැනි ඉගැන්වීමක් කරන්න ඕනේ නැහැ ඊශ්‍රායෙල් මිනිස්සුන්ට. මොකද ඒ වෙනකොටත් ඒගොල්ලෝ එක 100% පිළිපැද්දා. හලෙලුයා. ඉතින් මම ඔබට කියන්න කැමතියි ඔබට ලැබෙන සියලු දේවල් වලින් 10න් එකක්, ඒ කියන්නේ ඔබට 10000ක් ලැබෙන විට ඒ 10000න් රුපියල් 1000ක් ඔබගේ නෙවෙයි. දෙනවද නැද්ද කියලා ඔබට තීරණය කරන්න බෑ. ඒක ඔබගේ නොවේයි. ඒක ඔබේ නම් ඔබට තීරණය කරන්න පුළුවන් මං දෙනවද නැද්ද කියන එක. බයිබලයේ කියනවා ඒක ඔබගේ නොවේයි. ඒක අයිති කාටද අයිති? ඒක අයිති දෙවියන් වහන්සේට. මම කියනවා මේ චාමරට කතා කරලා රුපියල් 10000ක් තියෙනවා. මේ 10000න් ඔයා 9000ක් අරගෙන ඉතුරු 1000 ගිහිල්ලා ඉන්දිකට දෙන්න. ඔය 10000න් 1000ක් මගේ. ඔයා 9000ක් අරගෙන ඔයා 1000ක් ගිහිල්ලා මෙයාට දෙන්න. මා වෙනුවෙන්. මෙයා මොනවද කරන්නේ? 10000ම තියාගන්නවා. එතකොට මෙයා කවුද? දහදහම දෙන්නේ මම. අපි විශ්වාස කරනවා අපිට ලැබෙන හැම හුස්මක්ම ලැබෙන්නේ දෙවියන් වහන්සේගෙන් කියලා. එහෙම නෙවෙයිද? හලෙලූයා. අපිට ලැබෙන සියලු දෙයක්ම දෙන්නේ අපේ දෙවියන් වහන්සේ. අපි මේ පොළවේ උත්පාදනය ලැබුවේ අපේ දෙවියන් වහන්සේගෙන්. හලෙලූයා. මේ මම ගිය සතියේ මගේ හිටපු ගමන් මේ දුව කියනවා මෝටර් බයික් එකේ තාත්තේ පොඩි රවුමක් යනවා. ඉතින් එයා මං කිව්වා හරි යමු කියලා. අපි ඉතින් යනවා. එයා මට කිව්වා තාත්තේ මට වඩේ ටිකක් ඕනේ. මං කිව්වා ඉතින් ඔය කන්නත් එපා නෑ මට ඕනේ කියලා. යාර පොඩි වඩේ ටිකක් ගත්තා. දැන් මං එයාට ලොකු පණිවිඩයකුත් කිව්වා මේක කන්න එපා මේක ගන්න එපා මේ වඩේ කියලා. හරි. ඉතින් මොනවද කරේ? හරි එයා ගත්තා. පිටිපස්සෙන් වාඩි වුණා. අද වෙනතුරුවත් ඇහුවේ නැහැ තාත්තා එකක් කනවද කියලා. මම හිතුවා බයික් එක එනකොට මෙයා දැන් දෙයි මට එකක් මට දැන් දෙයි. දැන් ඉල්ලන්නත් බෑ. මම වැඩේ අප්සෙට් අරගත්තනේ. හොඳ නෑ කිව්වා. ඒවා මේවා කිව්වා. හැබැයි මම හිතුවා එයා මට එකක් දෙයි කියලා. එයා මට දුන්නේ නෑ. තනියම කෑවා. මට තේරුණා දෙවියන් වහන්සේගේ හදවත. හලෙලූයා. දෙවියන් වහන්සේ කියන ඔබ 9ක් ගන්න එකක් මගේ. දන්නවද මේ ආර්ථික ශාපය කැඩෙන්නේ මෙන්න මේකෙන්. හලෙලූයා. මේ බලකොටු කැඩෙනවා අපි දෙවියන් වහන්සේට අපේ දසෙන් කොටස ඔසවන විට. මං කියන්න ඔබ මේ දසෙන් කොටස ඔබ ගත්තොත් හරිද? ඒ කියන්නේ ඔබ ඒක දෙවියන් වහන්සේට දෙන්න නැතුව ඔබ ඒක ගත්තොත් දැන් මම මෙහෙම කියනවා
සමහරවිට ඔබ දසෙන් කොටස දුන්නාට පස්සේ ඉරිදා උදේ ඇවිල්ලා ඔබ දසෙන් කොටස දෙනවා ගෙදර යද්දි හොරු පැනලා ටීවී එක උස්සන් ගිහිල්ලා. ඔබ මොනවද කල්පනා කරන්නේ? මම දසෙන් කොටස දුන්නා. ඒක නිසා තමයි ටීවී එක අරන් ගියේ හොරෙක් පැනලා. ඒ නිසා ආයේ දසෙන් කොටස් දෙන්න හොඳ නැහැ. මම දසෙන් කොටසක් දුන්නා. ඒක නිසා තමයි මම මෙහෙම වුනේ. ඔබ දන්නවද ඔබගේ දසෙන් කොටසට තිබෙන විශාල බලයක් සහ ආධිපත්‍යයක්. ඒක දෙන්න යක්ෂයා ඔබට ඉඩ දෙන්නේ නැහැ. යක්ෂයාට කරන්න පුළුවන් උපරිම දේ කරනවා ඔබ දසෙන් කොටස දෙන එක නතර කරන්න. ඇයි යක්ෂයාට එහෙම කරන්න ඕනේ? ඒකට ඔහු හරිම සාධාරණ හේතු ගොඩාක් මිනිස්යන්ට ගෙනල්ලා පෙන්නනවා. ඔබ යෝබ්ව බලන්න. යෝබ්ගේ සම්පතින් පූජා ඔප්පු කරා. යක්ෂයා ඇවිල්ලා මොනවටද ගැහුවේ යෝබ්ගේ ඉස්සල්ලාම? ආර්ථිකයට. යක්ෂයා කැමති වුණේ නැහැ දෙවියන් වහන්සේට යෝබ් තමන්ගේ දේවල් වලින් ඔප්පු කරනවට. ආමෙන්. හැබැයි යෝබ්ගේ හදවත වෙනස් වුණේ නැහැ. ආමෙන්. යෝබ්ට වහලෙක් වෙලා ඉද්දී කිසිවක් නැති වෙයිදී දෙවියන් වහන්සේ මොනවද කතා කරන්නේ? යෝබ් ගිහිලා පූජාවක් ඔප්පු කරන්න. දන්නවද එදා රාත්‍රියේ යෝබ්ගේ වහල් කමෙන් එළියට ආව යෝබ්. හලෙලූයා. දන්නවද යෝබ්ට කිව්වේ නෑ යෝබ් දැන් ඔබ යාඥා කරන්න පටන් ගන්න නෑ. යෝබ්ට කිව්වා දැන් ඔබ ගිහිලා පූජාවක් ඔප්පු කරන්න. කිසිම දෙයක් නැති වෙලා කිසිම දෙයක් නැතිකොට දෙවියන් වහන්සේ උට කිව්වේ ඒකයි. ඊළඟ දවසේදී යෝබ් ආශිර්වාද ලද්දෙක් වුණා. හලෙලූයා. යෝබ් අර පරණ අත්දැකීම මත හිටියේ නෑ. බයිබලයේ කියනවා තිබුණට වඩා දෙගුණයකින් ඒ ආශිර්වාදය ඔහුගේ ජීවිතයට පැමිණුණා. දෙවියන්ට අවශ්‍යයි ඔබවයි මාවයි ආශිර්වාද කරන්න. ආමෙන්. දෙවියන්ට කියයි ඔබ කියයි මගේ අතේ තියෙන පාස්ටර් රුපියල් 100යි. මට මෙච්චරමයි තියෙන්නේ. දෙවියන්ට කියනවා ඒක මට දෙන්න. උන්වහන්සේ ශාරපෙත් වෙල කළේ ඒකයි. දන්නවද ඒ වැන්දපු කාන්තාව තමන්ගේ රොටිය සහ වතුර අරගෙන ඇවිල්ලා ඒලියාගේ පාමුල තැබුවාම දන්නවද ඊශ්‍රායෙල් දේශයේ තිබුණු නියඟේ කැඩිලා වර්ෂාව ඇති වෙන්න පටන් ගත්තා. හලෙලූයා. ඔබගේ ජීවිතේට මේ ආර්ථිකමය වර්ෂාවක් ගලාගෙන එන්න මේ ශාපයෙන් එළියට එන්න. ආමෙන්. දන්නවද සමහරක් අය කියනවා මේ අපි මේ යක්ෂ රූප වලට කැමති නැහැ. මේ යක්ෂ රූප තියෙන තැන්වල මේ බස් වලවත් අපි යන්නේ ඇයි ඒවල යක්ෂ රූප තියෙනවා. හැබැයි ඔයාගේ පර්ස් එකේ ඉන්න රුපියල් 5000 කොලේ ඉඳලා 10 කොලේට වෙනකම්ම යක්ෂ රූප තමයි ඒක ඇතුලේ තියෙන්නේ. ඒක ඔයා පර්ස් එකේ දාගෙන ඉන්නේ. යක්ෂ රූප වලට කැමති නැහැ. හලෙලූයා. ශ්‍රී ලංකාව මේ නියඟයකට අහු වෙලා ශාපයකට අහු වෙලා තියෙන්නේ. හරිද? විජය කුවේණි ශාපය විතරක් නෙමෙයි. ජීවිත කාලෙම මේකෙන් එළියට එන්න පුළුවන් වෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ සෙනගට විතරයි. ආමෙන්. හලෙලූයා. දන්නවද මේ ලෝකේ ඉන්න හැම කෙනෙක්ම තමන්ගේ ඒ දසින් කොටස අරගෙන දෙවියන් වහන්සේට දෙන්න ඕනේ. නමුත් ඔවුන් ඒක දන්නේ නැති නිසා ඔවුන්ට ඒක දෙන්න බෑ. මම ඔබට කියන්නම්. දෙනස් කියන එක මගේ. ඒක මගේ. දන්නවද මේ කීයක් හරි නෙමෙයි. ඔබ 10000ක් ඉපෙව්වොත් රුපියල් 1000ක් ඔබ දෙවියන් වහන්සේට දෙන්න ඕනේ. ඔබගේ ඉඩකඩම් විකුණලා ඔබ ලක්ෂ 50ක් හම්බුනොත් ඔබ ලක්ෂ 5ක් දෙවියන් වහන්සේට දෙන්න ඕනේ. ඔබ ලක්ෂයක් දීලා ඉතුරු 4 ඔබ තියාගත්තොත් බයිබලයේ කියනවා ඔබ මගෙන් කොල්ල කෑවා කියලා.
බයිබලයේ මේකට දෙනවා කරුණු දෙකක්. එකක් තමයි කොල්ල කෑම සහ සොරකම් කිරීම. ඔබ ඉරිදා උදෑසන ඇවිල්ලා ඔබ හොරෙක් හැටියටවත් ඔබ කොල්ල කන්නෙක් හැටියටවත් දෑත ඔසවන්න එපා. හලෙලූයා. සියලු දේවල් වලින් ඔබට කවුරු හරි රසවත් කෑමක් ගෙනල්ලා දුන්නොත් ඔබට බිරියානි එකක් හම්බුනොත් ඔබ හිතන්නේ මේ බිරියානි එක රුපියල් 500යි. ඔබ කියන ස්වාමිනී මට අද දවල් ඔබ සැලකුණු නිසා ස්තුතියි. ඔබ රුපියල් 50ක් අරගෙන වෙන් කරන්න. ඔබ මේ බිරියානි එකෙන් දසෙන් කොටසක් දෙන්න. ඔබට කවුරු හරි ආරාධනා කරලා තේ එකක් දුන්නොත් ඔබේ ටී එකට ගාන ඔබ රුපියල් 100ක් දාලා දන්නවද ඔබ එකෙන් රුපියල් 10ක් වෙන් කරලා බලන්න මොනවද වෙන්නේ කියලා. ස්වාමීනි ඔබ මට සැලකුණු නිසා මම කියන්නේ නෑ මේ ඔයගොල්ලන්ගේ කුකුල් කොටු වලට කුකුල් කොටු පාල වෙනවා. හරිද? ඒක නෙමෙයි. ඔබ ඒ නිසා දසෙන් කොටස් දෙන්න එපා. අම්මෝ මේ පාතාලයට බදු ගෙවනවා වගේ. තමන්ගේ මුළු හදවතින් තමන්ගේ සතුටු සිතින් තමුදේවයන් වහන්සේට දෙන විට ඒ දසෙන් කොටස දෙන විට සතුටින් මේ බලන්න මම බයිබල් පද එකක් දෙකකට යන්නම් ඉක්මනින් ඒක කියලා ඉවර කරන්න. ලෙවි කතා සමාවෙන්න දෙක ලේකම් සමාවෙන්න. මතේ 23:23 දැන් සමහරක් අය දසෙන් කොටස දෙනවා. නමුත් ඔවුන් දෙන්නේ හිත හොඳින් නෙවෙයි. බයට දෙන්නේ. එහෙමත් නැත්නම් ඔවුන්ගේ මනස, ඔවුන්ගේ සිතුවිලි හොඳ නැහැ. විවස්ථා ගුරුවරුනි අගන්න. වංචාකාර වූ නුඹලාට දුක් වේ. මක්නිසාද නුඹලා සුවඳ තලා සහ එහෙම තියෙන්නේ පුෂ්පය කියන්න බෑ සුදු දුරුය මෙයින් දසෙන් කොටසක් දෙන්නාහුය. දැන් ජේසුස් වහන්සේ කියනවා ඔයගොල්ලන්ගේ හැම දෙයකින්ම දසෙන් කොටසක් දෙනවා. හරිද? ජනප්‍රිය වෙන්න, ප්‍රසිද්ධ වෙන්න අපි එක දීලා කියනවා අපි මෙච්චරක් දුන්නා කියලා. මම ඒකට බයිබල් පදයක් දුන්නා ඔබට. මම ඒක දෙන්නම් අද දවසේ. මේන් දසෙන් කොටසක් දෙන්න විය. නමුත් යුක්තියක්, දයාවත්, විශ්වාසවන්තකමත් යන ව්‍යවස්ථාවේ වඩා වැදගත් කාරණා නුඹලා විසින් අතහැර තිබේ. ඒ දේවලුත් නැර මේවත් කළ යුතුයි තිබුණේය. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ දුප්පතාට අනුකම්පා කරන්න, කරුණාව දක්වන්න, ප්‍රේමය දක්වන්න, දයාව දක්වන්න, ආදරය දක්වන්න. හලෙලූයා. දැන් වටේම ඉන්න අයට ගේම ඉල්ලනවා. ඊට පස්සේ දසෙන් කොටස දෙනවා. යේසුස් වහන්සේ කියනවා මේ වටේම ඉන්න අයත් එක්ක රණ්ඩු වෙලා ඔයා දසෙන් කොටස දෙන්න එපා. ඔයාගේ දයාව පෙන්වන්න ගිහිල්ලා. හලෙලූයා. මිනිස්යන් ඉන්නවා කේලම් පිට කේලම් කියනවා, බොරු කියනවා, හදලා කියනවා, මවලා කියනවා, ඊට පස්සේ දසෙන් කොටස ගෙනල්ලා දෙනවා. යේසුස් වහන්සේ කියනවා හලෝ ඒවා කරලා හරියන්නේ නැහැ. තමන්ගේ සහෝදරයාට විරුද්ධව නිඳා කරා, අපහාස කරා, දසෙන් කොටස දීලා වැඩක් තියනවාද? එතකොට මොනවද දන්නවද වෙන්නේ? විපාක නැහැ. ගොඩක් දීපු අයට විපාක නැහැ. මොකද ඔවුන්ගේ චරිතය අප්සෙට්. ඔවුන්ට තියෙන ඊර්ෂ්‍යාව මේ දේවල් නිසා. දැන් බලන්න මේ ස්ථානයේ කියනවා යේසුස් වහන්සේ කියනවා ඕගොල්ලන් මේ අනිත් පැත්තේ ඒ දේවල් ටිකත් හදාගන්න. හැබැයි ඔයගොල්ලෝ දසෙන් කොටසක් දෙන්න. මේකත් කරන ගම ඒකත් අරක කරන්න. හලෙලූයා. ගොඩක් අයගේ ජීවිතේ දිවේ බොරුව තියාගෙන හරිද? දසෙන් කොටස දෙවියන් වහන්සේට දෙනවා. දනසි කියනවා නෑ. කිසිම විපාකයක් නැහැ.
අපි මතෙව් 6:1 පෙරලමු මං ගිය සතියේ කියපු කොටස. මට මිනිස්යන් දෙන අය මේ නොදෙන අය දෙන්න ඕන කියන එක නෙමෙයි මම මේක කියන්නේ ඔබ ආත්මික ලෝකෙ මේ කඩෑමටපත් වෙන්න. හලෙලූයා. බලන්න. මිනිස්යන්ට පෙනෙන පිණිස ඔවුන් ඉදිරියේ නුඹලාගේ ධර්මිෂ්ඨ ක්‍රියා නොකරන්න බලා ගන්න. මිනිස්යන්ට පේන්න කරන්න එපා. ජනප්‍රිය වෙන්න කරන්න එපා. හලෙලූයා. සමහර ඔබ දකින්න පුළුවන් මේ Facebook එක හරහා එම ගොඩාක් අය දානවා මේ අපේ ක්‍රිස්තියානි අය පාසස්ලා පවා වතුර බෝතල් බෙදනවා, රෝදා පුටු බෙදනවා, ඒ වගේම මොනවාද මේ බඩු මලු බෙදනවා දුප්පත් අයට ගිහිල්ලා ඕම් ප්‍රසිද්ධ වෙන්න. හලෙලූයා. අපි මේකමේ සංවිධානයක් තිබෙනවා. අපි ගොඩක් දේවල් කරනවා. නමුත් අපි ෆොටෝ ගන්නෙ නැහැ. අපි ඒවා Facebook දාන්නේ නැහැ. බලන්න මේ ස්ථානයේ කියනවා මේ කතා කරන්නේ ජේසුස් වහන්සේ. එවිට නුඹලාගේ ස්වර්ගයේ සිටින නුඹලාගේ පියාණන් වහන්සේ වෙතින් නුඹලාට විපාකයක් ඇත්තේ නැත. කරුවර කෙනෙක් කියන්න පුළුවන් ලක්ෂ 10ක් දසෙන් කොටස දීලා මම ලක්ෂ 10ක් දැම්මා. දෙවියන් වහන්සේට එක දසෙන් කොටස නම් එක ලක්ෂ 10ත් එකයි රුපියල් 100ත් එකයි. තේරෙනවද මම කියන එක? ඔබ මිනිස්යන් ඉදිරියේ ඔබ සහ මම මිනිස්යන් ඉදිරියේ ප්‍රසන්න වෙන්න උත්සාහ කරන්න එපා. එවිට ඔබ පස්සට යයි. ඔබට දැනෙයි ඔබ පස්සට යනවා වගේ. ඉස්සරහට එනවා වගේ. නමුත් ආත්මිකව ඔබ පස්සට යයි. ජේසුස් වහන්සේ කිව්වා උන්වහන්සේ යටහත් අය ඔසවන දෙවියන් වහන්සේ කියලා. හලෙලූයා. ඒ නිසා ඔබගේ ජීවිතේ අපි ඊළඟ කොටසට යන්න පුළුවන් දෙවෙනි කොටසට. එබැවින් නුඹ අවශ්‍යතාවයක් ඇති අයට දෙන විට මනුෂ්‍යයන්ගෙන් ප්‍රශංසා ලබන පිණිස සිනගෝගවලදීත් වීථිවලදීත් වංචාකාරයන් කරන්නාක් මෙන් නුඹලාට පෙරටුවෙන් හොරණෑවක් නොපෙමින්න සබවක් නුඹලාට කියමි ඔවුන්ගේ විපාකය ඔවුන්ට පූර්ණ ලෙස ලැබී ඇත. හලෙලූයා. ඔබ දුප්පත් කෙනෙකුට යමක් දෙනවා නම් අවශ්‍ය කරන කෙනෙකුට යමක් දෙනවා නම් හොරණෑ පිවින්න එපා. රහසින් දෙන්න. රහසින් දෙන්න. ඒක දකින්නේ කවුද? ස්වර්ගයේ ඉන්න දෙවියන් වහන්සේ. ආමෙන්. හලෙලූයා. අපි කියමුද හලෙලූයා කියලා එකක්? අපි දෙවියන් වහන්සේට අපි හොඳ ආත්මල සන්නාදයක් දෙමුද? ආමෙන්. හලෙලූයා. දනවාද අපිට හැම දෙයක්ම හොඳට තිබෙන්න පුළුවන්. හැම දෙයක්. නමුත් අපි දෙවියන් වහන්සේ ඉදිරියේ වංචාකාරයෙක් නම් කියන්න පුළුවන් මම කාර් එකක් ගත්තා. මම ලස්සන ගෙයක් හැදුවා. දැන් ඉදිරියේ අපි කවුද? මලාකි පොතට අපි යමු. මේ කොටස බලන්න මම ඉක්මනින් අවසන් කරන්න යනවා. මලාකි පරණ ගිවිසුමේ අන්තිම පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි වචනයේ සිට මිනිසෙක් දෙවියන් වහන්සේගෙන් කොල්ල කනවා ඇද්ද? දැන් කොල්ල කනවා කියන්නේ මොකක්ද? කොල්ල කනවා කියන්නේ සොරකම් කරනවා වගේ දෙයක් නෙමෙයි. කොල්ල කනවා කියන්නේ වෙන කෙනෙක්ගේට අයිති වෙන කෙනෙකුගේ දෑතේ තිබෙන දෙයක් බලහත්කාරකමින් කොල්ල කෑම. තේරුණාද?
මේ ස්ථානයේ කියනවා මිනිසෙක් දෙවියන් වහන්සේගෙන් කොල්ල කනවා ඇද්ද? නුඹලා නම් මගෙන් කොල්ල කන්නාහුය. කොහොමද මිනිසයන් දෙවියන් වහන්සේගෙන් කොල්ල කන්නේ? කොහොමද දෙවියන් වහන්සේගෙන් කොල්ල කන්නේ? අපිට කොල්ල කන්න පුළුවන් එක දෙයයි ඒ දසෙන් කොටස විතරයි. දන්නවද බයිබලයේ අපිට කියනවා ලෙවි කතාව 27 කිව්වා දසෙන් කොටස මට අයිති එක මගේ. ඒක මාරු කරන්නවත් බෑ. ඒක වෙනස් කරන්න බෑ. ඒක මගේ. හලෙලූයා. ඊට පස්සේ කියනවා ඒ මගේ දේ මගෙන් කොල්ල කනවා. මේක හරි භයානක පාපයක්. මේක භයානක පාපයක්. අපි කෙසේ ඔබ වහන්සේගෙන් කොල්ල කෑවෙමුදයි නුඹලා අසන්න හොය ඔතු වලින් සාය සවීම් පූජාවලුත්. ඊළඟ කොටසට අපි යමු. 9ට ශාපය නුඹලා අපිට පැමිණ තිබේ. මක්නිසාද නුඹලා එනම් මේ මුළු ජාතිය මගෙන් කොල්ල කන්නාහුය. දැන් මම ඔබට කියන්නම්. ඔබ දසෙන් කොටසක් දෙන විට උන්වහන්සේ කුරුසියේ නිදහස් කරපු ආශිර්වාදය ඔබේ ජීවිතයට ස්වයංක්‍රීයවම නිදහස් වෙනවා. දන්නවද ඔබ ඒක සොරකම් කරන විට ඔබ ඒක කොල්ල කන විට මේ ලෝකේ ආශිර්වාදය කියන වචනේ තිබෙන ශාපය කියලා වචනේ තිබෙන නිසායි. නැත්නම් ආශිර්වාදය කියන දෙයක් ඕන වෙන්නේ නැහැ. දන්නවද මිනිස්යන් ඒක තබා ගන්න විට ශාපය ක්‍රියාත්මක වෙනවා. ඒ ශාපය ක්‍රියාත්මක වෙනකොට මොනවද දන්නවද වෙන්නේ? මිනිස්යන්ට ලෙඩ රෝග පවා හැදෙනවා. එතකොට අපි මොනවද කරන්නේ? අපි යනවා වෛද්‍යවරු වෙත. අපි යාඥා කරාට උත්තර ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ අපිට අවශ්‍යයි වෛද්‍යවරු මුණ ගැහෙන්න. එතකොට මොනවද වෙන්නේ? අපේ මුදල් වෛද්‍යවරු වෙතට ගලාගෙන යනවා. පේනවද ශාපයක් ක්‍රියාත්මක වෙන විදිය? හලෙලූයා. දන්නවද ඔබට රෝග නිතර හැදෙනවා නම් ඔබව සෝදිසි කරලා බලන්න. ඔබගේ මුදල් නැති වෙනවා නම් ඒවා කොල්ල කනවා නම් බයිබලයේ කියනවා නුඹ මගෙන් කොල්ල කෑවොත් පොළවේ කවුරු හරි කෙනෙක් ඇවිල්ලා නුඹගෙන් කොල්ල කන්න යනවා. යෙසායා පොතේ කියනවා. දේව වචනය ජීවමානයි. ඒක බලවත්. ඒක වෙනස් වෙන්නේ නැහැ. දැන් මේ ස්ථානේ අපි කියමු. දැන් ඊට පස්සේ මොනවද වෙන්නේ? කියවන්න. ඊළඟ වචනේ. මාගේ ගෘහේ භෝජන තිබෙන පිණිස නුඹලා ගබඩාගෙට ඔතු සියල්ල ගෙනවුත් මා විසින් නුඹලාට අහසේ කවුළු හැර ඉඩන් මදි වෙන තරම් නුඹලාට ආශිර්වාදයක් වගුරුවා දෙන්නේ නැද්ද කියා මාව එයින් සෝදිස් කර බලාපල්ලා යයි සේනාවල ස්වාමීන් වහන්සේ කියන සේක. බයිබලයේ කියනවා දේව ගෘහයට අරගෙන එන්න. දේව ගෘහයේ කිසිම හිගයක් නොවන පිණිස මගේ ගබඩාවේ කිසි හිගයක් නොවන පිණිස ගබඩාව පුරවන්න. එවිට මම නුඹලාට ඉඩම් මදි වෙන තරම් ආශිර්වාද කරනවා. මේකයි අල්ලගෙන යාඥා කරාට වැඩක් නැහැ. ඊළඟ කොටසට අපි යමු. නුඹලාගේ භූමියේ ඵල නාස්ති නොකරන පිණිස ලෙස ඒවා කාදමන්නාට මම නුඹලා උදෙසා තර්ජනය කරන්නෙමි. දන්නවද කිසිම මිනිහෙකුට ඔබගෙන් කොල්ල කන්න බැරුව යනවා. ඔබගේ භූමියේ අස්වැන්න කිසිම කෙනෙකුට කොල්ල කන්න බැරුව යනවා. කිසිම කෙනෙකුට ඔබගේ ආර්ථිකයට අත තියන්න බැරුව වෙනවා. හලෙලූයා. මේ ස්ථානයේ කියනවා මම දන්නවා ඔබට ටිකක් හලෙලූයා කියන්න අමාරුයි කියලා. කවුරුහරි කැමතිද හලෙලූයා එකක් කියන්න? මම හරි ආසයි ඒක අහන්න. කවුරුහරි කියන්න කැමතිද? හලෙලූයා. මම අන කරනවා. මම අන කරනවා. කාදමන්නාට. ඔබ කාදමන්නේ ඔබගේ වෛද්‍යවරයා නම් මම අන කරනවා. මම අන කරනවා. ඔබගෙන් කොල්ල කන්න ඉඩ දෙන්නේ නැහැ. මොකද තේරෙනවද? ඔබගේ දසින් කොටසට බලය තිබෙනවා. බයිබලයේ කියනවා මේ පළමුවෙනි දේ සුද්ධ වුණාම අනිත් සියල්ල සුද්ධයි. ආමෙන්. බයිබලයේ කියනවා යම් කිසි කෙනෙක් කෑමක් හදලා අර අපි දාන ධර්ම ගැන කතා කරද්දිත් ඒකයි කියන්නේ
බයිබලයේ කියනවා මේක යම් කිසි කෙනෙක් කෑමක් හදලා ඒක එකෙන් කොටසක් අරගෙන එක යක්ෂයාට පූජා කළොත් අර මුට්ටියේ තියෙන එකත් කැප වෙනවා. බයිබලයේ කියනවා පූජාවට සූදානම් කරන ලද එහෙම නැත්නම් පූජාවෙන් ඔප්පු කරනු ලැබූ දේවල් අපි ඇමරිකාවට ගිහිල්ලා ඇමරිකාවේ ඉඳලා කෑවත් ලංකාවේ පූජාවත් එක්ක අපි සම්බන්ධ වෙනවා. හලෙලූයා. ඒ වගේ තමයි අපි දසෙන් කොටස දීපුවාම බයිබලයේ කියනවා ඉතුරු 9ත් ඒකට සම්බන්ධ වෙනවා. ආමෙන්. එතකොට ඒක විනාශ කරන්න කාටවත් බෑ. දන්නවද මිනිස්යන් දුප්පත් වෙලා ඉන්නේ. ඔවුන් දන්නේ නැහැ වැපිරීම සහ කපා ගැනීම. ඔවුන් දන්නේ නැහැ මේ දසෙන් කොටසට තිබෙන බලය. දන්නවද? ඔබ මේ දසෙන් කොටසෙන් කාලක් භාගයක් දෙන්න එපා. හරිද? මම බයිබල් පද ඔබට දෙන්න කැමති ඇතිතරම්. බයිබලයේ කියනවා සොරු සහ කොල්ලකන්නෝ සහ ලෝභ අය කවදාකවත් ස්වර්ගය යන්නේ නැහැ කියලා. ඔබ දන්නවද මේ දසෙන් කොටස නොදෙන අය කවදාකවත් ඔවුන් ස්වර්ගය උරුම කරගන්නේ නැහැ. මොකද ඔවුන් කොල්ල කරන නිසා. ඔවුන් සොරකම් කරන නිසා. හලෙලූයා. ඔබට හිතෙයි මම ඇවිල්ලා තියෙන වැරදි සභාවකට කියලා. ඔබව යටත් කරන්න කැමතිද? ඔබට මටයි හරිය ආසාවක් තිබෙනවා අර 9 ගැන හිතන්න නෙමෙයි දෙන එක ගැන හිතන්න. අපි හිතනවා මේක දුන්නොත් අපිට මේක කරන්න බැරුව ඇයි අරක කරන්න බැරුව ඇයි මේව කරන්න බැරුව ඇයි. ඒ කියන්නේ අපිට අර එකෙන් කරන්න ගොඩාක් දේවල් තියෙනවා අර 9ට වැඩිය. තේරෙනවද මං කියන එක? නමුත් ඒක ඔබගේ නෙමෙයි. ඒක ඔබගේ නෙමෙයි. ඔබ කියයි මම බැංකු ලෝන් එක ගෙවලා ඉවරලා දාන්න. ඔබ දසෙන් කොටසෙන් බැංකු ලෝන් ගෙවන්න බෑ ඔබට. මම ගෙවන්න මෝටර් බයික් එකක් ගත්තා ඊට පස්සේ මං දාන්න. මං ගේ හදන්න ලෝන් එකක් ගත්තා ඊට පස්සේ ඒක දාන්න. අදයි ඔබගේ දවස. මේකයි ඔබගේ මොහොත. හලෙලූයා. ඔබගේ දෙවියන් වහන්සේට ඔබ දෑත ඔසවන්න යන්නේ කොහොමද? ආමේන්. හලෙලූයා. ඔබගේ ජීවිතයේ ඔබගේ ස්වාමි පුරුෂයා බාහිරයාවක් නම් ඔබගේ ස්වාමි පුරුෂයාට කියන්න ඔබගේ බාහිරයා ඔබගේ දරුවන්ට කියන්න. ඔබගේ විදේශගත වෙලා ඉන්න අයට කියන්න. ඔබගේ අතට මුදල් ලැබුණු ගමන් දසෙන් කොටසක් වෙන් කරන්න කියලා. ආමෙන්. හලෙලූයා. ඒක ගෙනල්ලා දෙවියන් වහන්සේට දෙන්න. දන්නවද හග්ගයි පොතේ ආශිර්වාද 7ක් කියනවා. අපි දෙවියන් වහන්සේට දෙන්න ගත්තාම අපිට ආශිර්වාද 7ක් බයිබලයේ කියනවා නිදහස් වෙනවා කියලා. හලෙලූයා. ඒ වගේම හග්ගයි පොත අපිට කියනවා අපි එක වලක්වා ගත්තාම මේ අහසේ පිණි නතර වෙනවා. ඒ විතරක් නෙමෙයි අපි ගෙදර ගෙනාපුවාම අපේ මුදල් පසුම්බියෙන් ඒවා දිය වෙලා යනවා කියලා. අපිට ඒවා භුක්ති විඳින්න බැරුව යනවා. දන්නවද? දසෙන් කොටස ඔබට කැමති දෙයක් කරන්න බෑ. ඔබට කැමති කෙනෙකුට දෙන්න බෑ. මං කිව්වේ අර සමහරක් අය කියනවා අපි දිලිඳුන්ට දෙනවා කියලා. තේරෙනවද? මං ඔබට කියන්නද? දිලිඳුන්ට දෙන්න කැමති දිලිඳුන්ට ආදරය නිසා නෙවෙයි. මතෙව් පොතේ අපි බයිබල් පදයක් බලන්න යනවා. මට මේ බයිබල් පදේ දෙන්න ගියොත් වෙලා යයි. එතන කියනවා ජේසුස් වහන්සේ ළඟට කාන්තාවක් ආවා. අය මේ වෛශ්‍යකම් කරපු කාන්තාවක්. එයා තෙල් වගේක් අරගෙන ඇවිල්ලා තෙල් කුලාවක් අරගෙන ඇවිල්ලා ජේසුස් වහන්සේගේ පාමුල වැක්කිරුවා. ඒ තෙල් වලින් ඒ ගේ
සුවඳවත් වුණා කියලා බයිබලයේ කියනවා. ජේසුස්ගේ පාද වක් කරලා එයාගේ හිස කෙස් වලින් පිස දැම්මලු. එතකොට මේ තෙල ඒකේ වටිනාකම අවුරුද්දක වේතනය. යම්කිසි මිනිහෙක් අවුරුද්දක් වැඩ කරලා උපයන තරම් වටිනාකමක් ඒ තෙල් වලට තිබෙනවා. අපි තුමු රුපියල් ලක්ෂ 3ක් විතර. හරිද? අවුරුද්දක වේතනය. මේක දාපුවාම යූදස් කිව්වා අපරාධේ ඔක විකුණලා දිලිඳුන්ට දුන්නා නම් හරි. බයිබලයේ කියනවා යූදස් දිලිඳුන්ට ඇදලා ගත්තේ යූදස් දිලිඳුන්ට ආදරේ හින්දා නෙමෙයිලු. යූදස් ඊර්ෂ්‍යා කළා. ඒ වගේම යූදස් හොරෙක් නිසා එහෙම කිව්වා කියලා බයිබලයේ කියනවා. ඔබට තේරෙනවද මං කියන එක? ඔබට හමු වෙලා ඇති මිනිස්සු කියනවා අපි දුප්පත් අයට දෙනවා. ඔවුන් දුප්පත් අයට ආදරේ නිසා නෙවෙයි එහෙම කියන්නේ. මම ඔබට කියන්නම් ඔබ මේ යූදස්ගේ ආත්මය යටතට යන්න එපා. ධනසේව සොයන්න. මුදල් සම්බන්ධව කාරණේදී විශ්වාසවන්තව සිට ගන්න. හලෙලූයා. දෙවියන් වහන්සේත් එක්ක විශ්වාසවන්තව සිට ගන්න. දන්නවද මිනිසෙකුගේ විශ්වාසවන්තකම සහ ඔහුව විවෘත වෙන්නේ මේ මුදල් කියන කතාවේදී. ඒක තමයි අර පොහොසත් තරුණයාට කිව්වෙත් යේසුස් වහන්සේ. ආමෙන්. කිදෙනෙක් ඉන්නවද මේ උදෑසන ප්‍රීතිය? මම ලබන ඉරිදා අපි මේ ආර්ථික ආලේපය ගැන යාඥා කරන්න යනවා. දැන් මේක ආලේපයක්, බලයක්. හරිද? ඔබ මේ බලය ගමන් කරන්නේ මේ දීමත් එක්ක. නැත්තම් අපි කොච්චර ආලේප කරත් ඒක ඔබගේ ජීවිතේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔබ කඩයක් කරන කෙනෙක් නම් දන්නවද ඔබ ඉක්මනින් පොහසත් වෙන්න යනවා මේ ආලේපය ඔබ වෙතට ආවම. ඔබ ව්‍යාපාරය කරපුවාම දන්නවද මිනිස්සු ඇවිල්ලා ඔබගෙන් ගනුදෙනු කරන්න යනවා. අස්වාභාවික විදියට. මේක බලයක්. හලෙලූයා. ඉතින් අපි ලබන ඉරිදා අපි මේක මේ ස්ථානේ කරන්න යනවා. හලෙලූයා. හැබැයි ඔබ දේව වචනයත් එක්ක හිට ගන්න.